Okay, hello everyone. We are going to start our day 14. ಈ 14 වෙනි දවසට වෙලා තියෙනවා. එතකොට English class එකේ දැනට ඔයගොල්ලෝ කරගෙන ආවිල්ලා තියෙනවා මේ දක්වා basic lessons ටික helping verbs වලින් කොහොමද වාක්‍ය ගොඩනගන්නේ, how to build a sentence with helping verbs, අපි ඔය කියන auxiliaries කියලා උපකාරක ක්‍රියාපද, ඊළඟ be verbs මුලින්ම ගන්නවා and mix අවස්ව. ඊට පස්සේ එතනින් එහාට අපි tenses verbs වලින් වැඩ කරන්න පටන් ගත්තා. tenses භාවිත කරලා ඒකෙදි tenses වල අපි simple tense කියන කොටස සම්පූර්ණයෙන්ම මේ දක්වා සාකච්ඡා කරලා ඉවර කරලා තියෙනවා. simple present past future කියන කොටස් තුනට අදාළව. ඒතර ඒ අනුව අද අපිට ආරම්භ කරන්න තියෙන්නේ present continuous ක්‍රියාකාරී කාලය කියන tense එක. ඒකට සාමාන්‍ය සරල කාලයෙන් අපි තෙන්ට එනවා. ඒක භාවිත කරන්න කොහොමද, grammar විදියට correct වෙන්නේ කොහොමද, හරි භාවිතය සහ අදහස් කොයි වගේ අදහස්ද එතෙන්දී අපිට කතා කරන්න පුළුවන් කියලා මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරමු. හරි. එහෙනම් මුලින්ම හැම දවසකම වගේ අපි පටන් ගන්නවා අපේ ප්‍රශ්න නැත්නම් රිවිෂන් එකක් විදියට ඔයගොල්ලන්ට ඒ රිවිෂන් මතක් කර ගැනීම, කලින් දේවල් ඉගෙනගත්තු දේවල් මතක් කර ගැනීම සඳහා කලින් දේවල් පොඩ්ඩක් මම අහනවා. ඒකට උත්තර ඔයගොල්ලෝ හදාගන්න ප්‍රධාන වශයෙන් වාක්‍ය කීපයක් හැමදාම වගේ අපි කතා කරමු. හරි. එහෙනම් පළවෙනි වාක්‍යය මම ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඒක ගොඩක් රසවත් විනෝදචාරිකාවක් වුණේ නැද්ද? හිතන්න ඔයගොල්ලෝ විනෝදචාරිකාවක් ගියා. ඒතර අපි අහනවා ගිහිල්ලා ආවට පස්සේ ඒක ගොඩක් රසවත් විනෝදචාරිකාවක් වුණේ නැද්ද? දාන බලවාක්‍ය. එය ඉතා රසවත් විනෝදචාරිකාවක් වුණේ නැද්ද? අපි බලමු වාක්‍ය කොහොමද එන්නේ කියලා. එතකොට ඒකෙදි අහන්නේ ඒක ඉතා රසවත් විනෝදචාරිකාවක් වුණේ නැද්ද කියලා. ඒතර විනෝදචාරිකාව ගැන නෙමෙයි අහන්නේ. එහෙනම් ඕනම දෙයක් ගැන අහනවා. about කියන අදහස අපෙන් ගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා helping verbs භාවිත කරලා am is අස්වභාව කියන කොටසින් කියන එක be verbs භාවිත කරලා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ. ඒ යනවා ඒකේ අතීත කාලේ උනේ නැද්ද කියලා අහන්නේ. ඒ සමයක කලින් ගියපු චාරිකාවක් ගැනයි මෙතනදී මේගොල්ලෝ අහන්නේ. ඒ වගේම මේක ඒක වචනයි එය කියලා පටන් ගන්න නිසා අපිට දාන්න වෙනවා was කියන භාවිතය. be verbs වල අතීතයේ වෙන්නේ was වල එක, ඒකෙන් singular subject එකක් වෙලා තියෙනවා නම් ඉතින් අපි ගන්නේ was. වගේම මේකෙදී ප්‍රශ්නේ යොමු වෙන්නේ negative interrogative form එකට. ඒ කියන්නේ නැති අර්ථ එක්ක ප්‍රශ්නේ නිසා wasn't it. රසවත් විනෝදචාරිකාවක් වුණේ නැද්ද කියලා නෙවෙයි. මේක ඒක විදිහට අහන්න පුළුවන්. හරි. මම දන්න රසවත් කියන එක wasn't it and interesting. Picnic. උත්තරේ වාක්‍යය. Wasn't it an interesting picnic? එය රසවත් ඉතා රසවත් very interesting කියලා දාන්න පුළුවන්. විනෝදචාරිකාවක් වුණේ නැද්ද? ඒතර ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා interesting වලට ඇයි අපි n දාලා තියෙන්නේ. n භාවිතය අපි පැහැදිලිව කතා කරා. vowel sound එකක් එතන ඇවිල්ලා තියෙනවා ඒ නිසා. ඊට පස්සේ second එක මම mix කරලා sentences ආන්නේ tenses වලින් ඒ වගේම helping verbs කියන කොටස් කීපෙම උපයෝගී කරලා. හරි. ඊළඟ වාක්‍යය මම ගන්නවා. ඔයගොල්ලෝ බලන්න අඳුරගන්න පුළුවන්ද කියලා. කොතෙන්ද හරියටම යන්න ඕනේ. එකපාරින්ම ඔයගොල්ලන්ට one shot මේක හරියට වාක්‍ය කියවන්න පුළුවන්කම තියෙනවා. අපි ඒ වාක්‍ය අහගන්න ඊට පස්සේ හදාගන්න. ඇයි ඔයා ගිය සතියේ පන්ති ආවේ නැත්තේ? ළමයි කියනගේ මම හරි අහනවා. ටීචර් කෙනෙක් අහනවා ප්‍රශ්නයක්. ළමයි ආවේ නැහැ. හිතාම පන්ති ළමයි ඒවම ආවේ නැහැ.
අපි අහන වාක්‍යයක් ඇයි ඔයා මේ සතියේ පන්ති ආවේ නැත්තේ? දැන් බලන්න. බලමු වාක්‍ය කොහොමද කියලා. ඒක කෙලින්ම ඔයගලන්ට ගැටලුවක් නැතුව ඇති කෙලින්ම යන්නේ ටෙන්සස් වලට. මොකද ක්‍රියාපදයක් තියෙනවානේ. එහෙනම් ක්‍රියාපදයක් තියෙනවා අනිවාර්යෙන් ටෙන්ස් එකකට තමයි ඒක ගමන් කරන්නේ. එහෙනම් ටෙන්ස් එක අපි කියන දාම ක්වෙස්චන් වර්ඩ් එකක් මුලින්ම තියෙන නිසා why කියන එක මුලටම අපිට ගන්න වෙනවා. why didn't ආවේ නැත්තේ ඇයි කියලා යන්නේ. ආවේ ඇයි කියලා අහනවා නම් අපිට පුළුවන් did කියන එක විතරක් ගන්න. නමුත් ඒකෙත් තමයි අර කලින් වාක්‍ය වගේම නැතිවත් එක්ක ප්‍රශ්න. why didn't you come to the class last week? ඔන්න ඒ වාක්‍යය කරා. ඊට පස්සේ අපි තුන්වෙනි වාක්‍යයට යනවා මේ විදිහට. සාමාන්‍යයෙන් ඔවුන් දිවා ආහාරය ගන්න කීයද? සාමාන්‍යයෙන් ඔවුන් දිවා ආහාරය ගන්න කීයද? අදහන් කරනවා. एक බලන්න ඕගොල්ලන්ට පුළුවන් වුණාද කියලා පුළුවන් වුණා නම් ගොඩක් හොඳයි. එතෙන්දී අපිට ආපහු ප්‍රශ්න වලට ගන්න වෙනවා මෙතන වගේම. මොකද කීයටද කියලා අහන නිසා වෙන ප්‍රශ්න වලට අපිට අවශ්‍යයි. ඒතර මොකක්ද අපි දාන ප්‍රශ්න වලට. එතෙන්දී කෙනෙකුට ඕන when කියන ප්‍රශ්න වලට දාන්න පුළුවන්. හරි. කීයටද කවදද කියන අදහසින් අපි දැනගෙන තියෙනවා when ගන්න පුළුවන් කියලා. ඒකම අපිට අවශ්‍ය නම් පුළුවන් තව ක්වෙස්චන් වලට විදිහට ගන්න මේ විදිහ වඩා හොඳයි මම හිතන්නේ මෙහෙම at what time මෙහෙම අපිට අදා ගන්න පුළුවන් කීයටද කියන එක ගොඩක් නිවැරදි මෙහෙම අහන එක. මොකද වෙන වල අදහස් දෙකක් තියෙනවා. ඒක දක්වන එක පොදු අර්ථකථනයක් වෙන නිසා වඩා හොඳයි මෙහෙම දාන්න එක. හරි. අපිට එතෙන්දී අවශ්‍ය වෙන්නේ කෙනෙක් නැත්නම් පුද්ගලයෝ පවුලක ඉන්න කට්ටියක් හරි එහෙම වෙලාව දැනගන්න. ඒ වාක්‍ය අපිරියෙන් තේරෙනව නේද? උන් සාමාන්‍යයෙන් දිවාහාරය ගන්න කීයටද? එක්ක අපිට අපොයින්ට්මන්ට් එකක් දාගන්න හරි එහෙම නැත්නම් ගෙදර අන්න ඒගොල්ලෝ ගෙදර යන්න හරි ඒ වෙලාව පහු කරලා හෝ කලින් හෝ යන්න අහන වාක්‍යයක් වගේ මේක. ඒ හරිම වෙලාව අහන නිසා වඩා හොඳයි මේ ක්වෙස්චන් වලට එක ගන්න. at what time. අපි එහෙම ක්වෙස්චන් වලට වෙනස් කරන අවස්ථා තියෙනවා. එම ඉතරට ඇවිල්ලා කරන්න at what time දැන් මේක යන්නේ ටෙන්ස් එකකට කියන එක ඕගොල්ලන්ට පැහැදිලි නම් කොතෙන්ද දැනන්නේ සිම්පල් ප්‍රසන්ට් වල. මොකද සාමාන්‍යයෙන් කරන දෙයක් ගැන අහන්න. හැබිචුවල් ඇක්ෂන් එකක් වගේ එකයි. ඒ අනුව අපි එතෙන්දී ක්වෙස්චන් එකක් නිසා ප්‍රශ්නයක් හැබැයි කලින් වගේ නැති අර්ථයක ප්‍රශ්නයක් නෙමෙයි නෝමල්. ඒ කියන්නේ නෝමල් සාමාන්‍ය ක්වෙස්චන් එකක්. ඉන්ට්‍රොගේටිව් ෆෝම් එකේ ප්‍රසන්ට් වලදී do at what time do they අපහුවට දාන්න වෙනවා ඇඩ්වර්බ් එකක්. ඇඩ්වර්බ් එක කියන්නේ සාමාන්‍යයෙන් ඒ නිසා අපි දානවා normally. at what time do they normally මෙතනදී ආහාර වේලක් ගන්නවා කියන එකට අපිට විවිධ ක්‍රියාපද භාවිත කරන්න පුළුවන්. take කියන්න පුළුවන්, get දාන්න පුළුවන්, have දාන්න පුළුවන්. ප්‍රමාණ වඩා හොඳයි කියලා දානවා take. at what time do they normally take their lunch? ඔන්න ප්‍රශ්න. හරි දැන් ඊට පස්සේ හතරවෙනි එකම මෙන්න ගන්නවා. ඉස්සර ශ්‍රී ලංකාවේ ගොඩක් දැහැමි රජවරුන් හිටියා.
අතීත ශ්‍රී ලංකාවේ ගොඩක් දැහැමි රජවරුන් හිටියා. දැහැමි කියලා කියන්නේ අපි කියන්නේ pious කියන එක. වචනේ pious P I O U S. ඒක ඇඩ්ජෙක්ටිව් එකක් හරි. දැහැමි රජවරුන් කියන pious කියලා. අතීත ශ්‍රී ලංකාවේ බොහෝ දැහැමි රජවරුන් හිටියා කියන එකයි අපිට කියන්න ඕන. දැන් බලන්න හරි බලමු අපි කොහොමද එන්නේ කියලා. එතකොට ඒකෙදී ඔයගොල්ලන්ට යන්න පුළුවන් වුණා නම් හරියටම අවශ්‍ය තැනට අදාළ තැනට කොහොමද ඔයගොල්ලෝ එතනදී තෝරාගන්නේ? හිටියා. කොහේ හරි පුද්ගලයෙක් හිටියා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙයක් තිබුණා කියන්න වෙන්න පුළුවන්. ඒකද අපි ගත්තේ සිටුේෂන්. හිතීමක් ප්‍රශ්න. ඒකෙදී අපිට ගන්න වෙන්නේ there is there are කියන භාවිතය. ඒක අතීත කාලය නිසා අපිට ගන්න වෙනවා there was there were. එතන මම ප්‍රශ්නයක් හෝ නෙගටිව් ක්වෙස්චන් එකක් නෙමෙයි අහුවේ හිටියා. ඇතියට එහෙනම් දෙලින්ම බහුතරයක් නැත්නම් ප්ලූරල් වර්බ් එකක් නිසා there were many බොහෝ කියන්නේ many කියන එක අපි ගන්නවා. there were many pious kings in ancient Ceylon. Ceylon කියන්නේ sea capital. ඔයගොල්ලෝ අහලා සමහර වෙලාවට අතීතයේදී පුරාණ ශ්‍රී ලංකාව හඳුන්වන්න භාවිත කරන්නේ Ceylon කියන එක. දැන් ශ්‍රී ලංකාව කියලා කියන්නේ නිදහසේම හම්බුනායින් පස්සේ ෆ්‍රීඩම් එක හම්බුනායින් පස්සේ එම්මනේ ඔය ශ්‍රී ලංකාව කියලා අපි හදාගන්න තියෙන රටේ නම. ඒක තමයි කිව්වේ Ceylon කියලා. හරි. සුද්ධෝ එම්මයින් කාලේ අපේ රටේ හම්බෙන්නේ Ceylon. ඊට කලින් ඔය වෙලෙන තිබ්බ කියලා කියනවා. නමුත් අපි සාමාන්‍ය අතීත ශ්‍රී ලංකාව කියලා කියන්නේ ඒ වචනේ භාවිත කරනවා Ceylon කියන එක. There were many pious kings in ancient Ceylon. Last sentence එක අපි මේ විදිහට සලස් කරනවා. හෙට සියලුම ළමයි පාසල් පැමිණෙයිද? ගුරුවරයෙක් නැත්නම් විදුහල්පතිවරයෙක් වගේ ගුරුවරයෙක්ගෙන් අහන ප්‍රශ්නයක් මෙහෙම හෙට සියලුම ළමයි පාසල් පැමිණෙයිද? පැමිණේවිද කියන අදහස. අදාළ කරමු. තවම අපිට ඒකට ඇඩ් කරන්න පුළුවන් හෙට මේ පන්තියේ කියලා. හෙට එක පන්තියක් වගේ යනවා ඉස්කෝලේ යන කොට යන නැතුව හෙට මේ පන්තිය ළමයි හැමෝම පාසල් එයිද? ඒක ඉගෙන ගන්න දෙයක් තියෙනවනේ ඉන්න වඩා හොඳයි මොන කියන එක හෙට මේ පන්තියේ සියලුම ළමයි පාසල් එයිද? පැමිණේවිද? බලමු අපි කෙලින්ම verb එකක් තියෙනවා. එහෙනම් අපිට කෙලින්ම කියන්න පුළුවන් මේක tense එකක් කියලා. එහෙනම් tense එකකින් අපි ගන්නවා කොයි tense එකද? දැන් අපි ගන්නවා simple වල simple future. එහෙනම් කෙලින්ම මේක ප්‍රශ්නයක් විදිහට ගන්නවා අපි will ඉස්සරහට ගන්නවා. මේ පන්තියේ සියලුම ළමයි කියුවාම එතනදී අපි subject එක පොඩ්ඩක් වෙනස් කරලා හදා ගන්න ඕන. අපිට අවශ්‍ය විදිහට will all the students in this class. ඒකත් අපිට මෙතනදීම දැනුම හැකි සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් විදිහට මොකද මෙතනදී මේ තුනෙන්ම ළමයි කියන විස්තර වීමක් මූලිකව මේ වාක්‍යයේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ළමයි කියවම කොයි ළමයිද? ඒක ප්‍රශ්නයක් වෙනවනේ කෙනෙකුට. ඒ නිසා ළමයි කියවම ඒක නිකන් ළමයින්ම හැඳින්වීමක් වගේ. මේක ඇත්තටම මේක ඇඩ්ජෙක්ටිව් එකක කාර්යභාරය වගේ කරන්න හින්දා හරි මුලින්ම අහන කෙනාට තේරුම් ගන්න පුළුවන් වෙන්න පහසුයි මේ විදිහට දාපුවම ඉතින් will all the students in this class නැත්නම් in this class අන්තිමට දාන්නත් පුළුවන් ගැටලුවක් නැහැ හරි දැන් simple present වල simple future වල ඊළඟ භාවිතයේ
ක්‍රියාපද දානවා අපි will වලින් පස්සේ will subject එක ඊළඟට ප්‍රශ්නයක් ගන්නකොට come එක. Will all the students in this class come to school tomorrow? Here tomorrow will all the students in this class come to school tomorrow? ඔන්න එතකොට දැනට අපි කතා කරපු දේවල් වල කුඩා සාරාංශයක් වගේ තමයි මේක. ඒකට හැමදාම කරන පොඩි එක්සෑම් පේපර් එකක් වගේ තමයි මම මේ දෙන වාක්‍ය දෙක. ඕගොල්ලන්ට මේ ටික ගැටලුවක් නැතුව වන් ෂොට් එක එකපාරින්ම හදාගන්න පුළුවන් නම් ඕගොල්ලෝ මේ ඔහුගේ වීඩියෝස් ටිකෙන් වැඩක් කරන් කියනවා කියලා කියන්න පුළුවන්. ඒක තවමත් මේ ගැටලු තියෙනවා නම් මම නිතර කියනවා ඔහුගේ කලින් වීඩියෝස් ටික බලන්න බලලා ඒ අනුපාත ටික හදාගන්න ඉක්මනට. හරි. හොඳයි එහෙනම් අපි අද පාඩමට යමු. එතනින් මේ අභ්‍යාසය නවත්තලා අද අපි ගන්න පාඩම තමයි present continuous tense. දැන් continuous වල සාමාන්‍යයෙන් සිංහල අදහස තමයි දැන් අපි අර සිම්පල් වල නම් කිව්වේ සරල කාලය කියන එක පහසුයි. continuous වල අපි කියන්නේ ක්‍රියාකාරී කාලය කියලා. මේ continuous tense වලින් අපි කියන action එක කරමින් ඉන්න දෙයක්. අපි ඒ වගේ භාවිතයන් ගොඩක් තියෙනවානේ අපේ මොනවද දෙයක් කරමින් ඉන්නවා. මගේ මල්ලි දැන් සෙල්ලම් කරමින් ඉන්නේ. ਉਹ නාමින් ඉන්නාන ගමන් ඉන්නේ. දැන් කවුරු හරි ඔයාලා ගෙදරට එනවා. එලා ගෙදර පොලිස් සමාජිකයෙක්ව අහනවා. එයා ඒ අහන කෙනා දැන් මේ වෙලාවේ නාන්න කියලා බාත්රූම් එකේ නානවා. එතකොට අපි කියනවා එයා දැන් නානා ඉන්නේ නේද? නාන ගමන් ඉන්නේ. නාමින් ඉන්නේ. ඔව්. නාමින් ඉන්නේ කරමින් ඉන්න දෙයක්. අන්න ඒ වාක්‍ය අපිට කියන්න වෙන්නේ continuous එකේ. ඊට පස්සේ යාළුවෝ කට්ටියක් ඇවිල්ලා ඔන්න ගෙදර ඔයාව අහනවා සෙල්ලම් කරන්න කියලා. අම්මා කියනවා එයා දැන් පාඩම් කරමින් ඉන්නේ. විභාගයක් තියෙනවා හරි මොකක් හරි කියලා එයා දැන් පාඩම් කරමින් ඉන්නේ. එයා පාඩම් කරන ගමන් ඉන්නේ අද නම් එන්න බැරි වෙයි. අන්න continuous. පියදුරා වාහනේ පදවමින් ඉන්නේ. මේ වෙලාවේ පියදුරා වාහනේ පදවමින් ඉන්නේ ඒ නිසා එයාට කතා කරන්න කෝල් කරන්න බෑ. ඒ වගේ කියනවා. අන්නේ වගේ දැන් මේ මොහොතේ කරමින් ඉන්න දෙයක් කියන්න තමයි ප්‍රධාන වශයෙන්ම අපි continuous form එක භාවිත කරන්නේ. ඒකෙදි විශේෂයෙන් කියනවා මේ මොහොතේ මේ ටයිම් එකේදී හරියටම මේ වෙලාවේ කරමින් ඉන්න දෙයක්. ඒ කියන්නේ අපිට දාන්න පුළුවන් ඒ වගේ වාක්‍ය වල now කියන්නේ දැන් කරමින් ඉන්න දෙයක්. මේ මොහොතේ at the moment. හරි. ඒතර ඒ වගේම මේක තව භාවිතයක් විදිහට අපි සලකන්න පුළුවන් මෙතෙන්දිම මේ කාලයේදී ඕගොල්ලෝ කරමින් ඉන්න දෙයක්. දැන් මේ මොහොතේම වෙන්න ඕනේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මේ හරියටම මේ ටයිම් එකේ ඕගොල්ලෝ මොකද කරමින් ඉන්නේ? ඉංග්‍රීසි ඉගෙන ගන්න නේ. නැත්නම් ගුරුවරයෙක්ට සවන් දෙමින් ඉන්නවා ඉංග්‍රීසි ගුරුවරයාට සවන් දෙමින් ඉන්නවා. මේ ඔන්ලයින් ලෙසන් එකට දැන් සවන් දෙමින් ඉන්නවා කියලා ඕගොල්ලන්ට වාක්‍යයක් කියන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට ඔය වාක්‍යය කියන්න පුළුවන් මම මේ දවස්වල ඉංග්‍රීසි කෝස් එක හදාරමින් ඉන්නේ. නේ? ඉංග්‍රීසි පාඨමාලාව ෆලෝ කරමින් ඉන්නේ. එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ අර මේ මොහොතේම වෙන්න ඕනේ නැහැ. හරි. දැන් යාළුවෙක් එක්ක ඔය හම්බුනාම කතා කරලා මම කියනවා මම මේ දවස්වල ඉංග්‍රීසි කෝස් එකක් හදාරමින් ඉන්නේ. ඉංග්‍රීසි කෝස් එකක් කරමින් ඉන්නේ. ඒක ඒ වෙලාවේ ඔයාලා එහෙම ඉංග්‍රීසි වලට අදාළ කිසිම දෙයක් නොකරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ කාලේ හරි අදාළ කාලේ තුල ඔයා මොකක් හරි දෙයක් කරමින් ඉන්නවා නම් ඒ වගේ කෝස් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ජොබ් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි වැඩක් කරමින් ඉන්නවා නම් ඔතන කාල පරිච්ඡේදයක් තුල කරන දෙයකට දාන්න පුළුවන් continuous මේ කාලේ මම මේ දේ කරමින් ඉන්නේ කියන්නේ. අපි මේ දවස්වල ගේ අලුත් දෙයක් කරමින් ඉන්නේ නේ. ඒතර ඒක කෙනෙක් ඒ කතා කරන මොහොතේ නොකරන්න පුළුවන් නේ. කතා කරන මොහොතේ අලුත් දෙයක් කිරීමක් ගැන හිතන්න තියෙන්න පුළුවන්. හරි එයාලා සමහරක් වෙලාවට කවුරු කෙනෙක් හම් වෙලා හරි නෑදෑ කෙනෙක් ගෙදර ගියාම හරි කියනවා කියන්නේ. මේ මොහොතේ කරන්න ඕනේ නැහැ. ඔතන මේ කාලේ කරමින් ඉන්න දෙයක් ගැන කියනද මේක භාවිත කරන්න පුළුවන්. උදාහරණ අපි භාවිත කරපුවම ඔයගලන්ට වඩා තේරෙයි කොහොමද මේක හදාගන්නේ. මේකෙදි අපි ගන්නවා
pattern එක මුලින්ම subject එක plus am is are දැන් අර simple වලට වඩා මෙතන පොඩි වෙනසක් තියෙනවා අපි හැමතිස්සෙම helping verbs දැන් අර තියනවා අපිට simple present වලදී කෙලින්ම ක්‍රියාපදේ simple past වල කෙලින්ම අතීත ක්‍රියාපදේ simple future වල විතරක් will කියලා අපි කොටසක් දානවා helping verb එක ඉච්චරයි දැන් හැබැයි මෙතනින් හට තියෙන tenses වලදී අපි කෙලින්ම auxiliaries එහෙම නැත්නම් helping verbs පාවිච්චි කරනවා ඒකෙදි am is දානවා ඊට පස්සේ am is එක දාන්න අපි present participle ක්‍රියාපදයේ present participle එක. ඔයගොල්ලන්ට අර ක්‍රියාපද ගැන මම හැඳින්වීමක් කරද්දී ඒක මතක නම් present participle එක කියන්නේ මොකක්ද කියන ක්‍රියාපදේ මතක් වෙන්න ඕනේ කරගන්න. ඔයගොල්ලෝ දන්නවා දැන් ක්‍රියාපදයක් ගත්තාම go කියන්නේ යනවා කියන ක්‍රියාපදේ. ඒක අතීත කාලේ වෙනවා වෙන්නේ. අතීත උදාහරණ දෙනවා go ඒවයි කොහොමද දැනගන්න ඕනේ ඒව දැනගන්න ඉතින් පාඩම් කරන්න ඕනේ මම එක day එක ඉංග්‍රීසි ක්ලාස් එකේ දුන්නා මේ irregular verb list එක ඒ list එක පාඩම් නම් මේක පාඩම් කරගන්න පුළුවන් වෙලිනවා දැන් මේකේ present participle එක කොහොමද අය මම කියනවා මේ තුන මොනවද කියලා මේ present verb එක මේ past verb එක මේ past participle එක කො present participle එක ඒක තමයි ඊළඟට ලියන්නේ ඒකෙදී අපි කියනවා එකට ing verb going හරි ඔය විදිහට තමයි verbs වල ප්‍රධාන ආකාර හතර අපිට සකස් කරන්න පුළුවන් දැන් present participle එකම අපිට වෙන විදිහකින් කියන්න පුළුවන් present participle කියලා කියන්නේ ing verb එක ing verb ඔන්න ඒක හරි ඒ අනුව මේකත් එක්ක ඔබ්ජෙක්ට් එක අපි ගන්නවා. මේක අමාරුවක් නෑ හරි. අමාරුවක් නෑ කියන්නේ මොකද අර simple present simple past වල වගේ අපිට හැංගිච්ච දෙයක් නෑ. ප්‍රශ්නේ මතන්ද වඩා ලේසි කෙලින්ම am ඉස්සරහට ගන්න is ඉස්සරහට ගන්න තියෙනවා. හරි. අපි කෙලින්ම ඊට පස්සේ උදාහරණයකට යමු. මම ලියනවා කෙලින්ම මම මේ මොහොතේ කරමින් ඉන්න දේ. I am teaching you. මම ඔයාලට මේ වෙලාවේ ඉංග්‍රීසි කරමින් ඉන්නවා. එහෙනම් I මුලට ගන්න සබ්ජෙක්ට් එක විදිහට මේක ගන්න වෙලාව අපිට I am ක්‍රියාපදයේ teach කියන ක්‍රියාපදයට ing එකතු I am teaching you English now. I am teaching කියන එක මෙතන ඔයගොල්ලන්ට highlight වෙන්න ඕනේ ක්‍රියාපදයේ tense එකේ තියෙන භාවිතය තමයි ඒක. හරි. ඊට පස්සේ අපි ඒ වගේ වාක්‍ය කීපයක් කියමු ආවලට වාක්‍යයක් මෙන්න ලියනවා මම you කියන එක you are looking at the sky now looking at කියලා කියන්නේ බලාගෙන ඉන්නවා මොකද දෙයා ඇස් අරගෙන නිතරම බලාගෙන ඉන්නකොට අපි කියනවා look at කියලා ඒකේ ing කියන looking at කියලා ඒ විදිහට දාගත්තාම you are looking at the sky now දැන් අහස දිහා බලාගෙන ඉන්නවා she is reading කියවමින් ඉන්නවා ඇය මේ වෙලාවේ අපි කියමු නවකතාවක් කියලා ඇය මේ වෙලාවේ නවකතාවක් කියවමින් ඉන්නවා she is reading the novel මෙතන මම now කියන එක දාන්න නැතුව මෙහෙම දානවා at the moment කියලා කියන්නේ මේ අවස්ථාවේ කියන එක හරි මේ අවස්ථාවේ ඇය නවකතාවක් කියවමින් ඉන්නවා the බලන්න ඒ වාක්‍යයේ ඇති she is reading a novel කියලා හරි දැන් මේ ලියු වාක්‍ය තුනම මේ මොහොතේ හරි හරියට මේ වෙලාව කරමින් ඉන්න දේවල් දැන් මම කියනවා මේ දැන් නෙමෙයි මේ මොහොතේ නෙමෙයි නමුත් මේ කාලය තුළ කරන දේ this period හරි we කියන මාතෘකාව we are
මම කලින් කියපුවා කියලා මෙතන ගන්නවා repairing. We are repairing our house these days. මේ භාවිතය වුණාම මතක ඇති this, these, that, those කියලා අපි ආකාර හතරක් කතා කරා. ඒක ආකාරයක් මේක these. මේ කියන එක බහුවචන වල භාවිතයේදී මේ කියලා ගන්න. ඔය එක තමයි these. So you know we are repairing our house these days. අපි these days කියන්නේ මේ දවස්වල අපේ ගෙදර අලුත්කලියා කරමින් ඉන්නවා. ඒක මේ මොහොතේ මේ සමහරකට මේ වාක්‍ය කියන වෙලාවේ එයා වෙන කොහෙද ගිහිල්ලා වෙන ගෙදරකින් දාන්න පුළුවන් මේ වාක්‍ය කියනවා. හැබැයි අපි මේ දවස්වල හරි පුළු වෙලාවට බස්ලා ගෙනල්ලා නේද? කාපෙන්ටර්ස් මේසන්ස්ලා ඇවිල්ලා පේන්ටර්ස් ඇවිල්ලා ඒ වැඩ කරනවා. සැරේ මේ දවස්වල මේක මාසයක් විතර යනකම් රිපෙයාර් එකක් පටන් ගත්තම විතරක නේද සම්පූර්ණ රිපෙයාර් කරද්දී එහෙම යනවනේ කාලයක් නේද? ඒ මොහොතේ වෙන්න ඕනේ නැහැ කාලය තුළ අපි මේ දවස්වල ගෙදර අලුත්කලිය කරමින් ඉන්නවා කියන එක මේ විදිහට කියන්න පුළුවන්. තව එකක් බලමු. ඒක ආවම නිසා මම ඊස්වර්ඩ් එකක් ගන්නවා. everybody කියලා දාමුකෝ ඒකට වඩා හොඳයි. දැන් සමහර වෙලාවට මෙහෙම තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ හරි හැමෝම everybody කිව්වම හැමෝම මේ දවස්වල මම එතෙන්දි බලන්න මේ දවස්වල කියන එකට වෙන එකක් පාවිච්චි කරේ අර කලින් these days කියන එක නෙමෙයි nowadays. ඒ අතවලින් බලා ගන්න මේක එකටම ලියන්න ඕනේ. හරි now වෙනම එහෙම ලියන්නේ නැහැ. nowadays කියලා එකටම ලියන්න ඕනේ. එතකොට එකෙන් අදහස් වෙන්නේ මේ දවස්වල මේ දිනවල කියන එකම තමයි. හැමෝම උත්සාහ කරමින් ඉන්නවා. everybody is trying to earn. earn කියන්නේ උපයනවට a lot of money ගොඩක් සල්ලි මේ දවස්වල. හැමෝම උත්සාහ කරමින් ඉන්නවා මේ දවස්වල ගොඩක් සල්ලි උපයන්න. ඒක සාමාන්‍ය වර්තමාන ලෝකයේ හැදින්නේ මේ දවස්වල කියන මේ කාලය අපේ දෙවි පාවිච්චි කරාට ඒක වැඩක් ගන්න නැහැ. සාමාන්‍ය මේ දවස්වල හැම කෙනෙක්ම මොකද කරන්නේ? හැම කෙනෙක්ගේම බලාපොරොත්තු වැඩි මුදලක් කොහොමද උපයන්නේ? ඒක ඇයි දන්නේ? එහෙම දැන් ඉස්සර වගේ ඒක නිදාසක් නැතුව බිසි ලයිෆ් එකකට ගිහිල්ලා තියෙනවා. හරි. ඒතර ඔය වගේ අපිට කියන්න පුළුවන් ඒක මේකෙන් අපි දැනගන්න ඕන ප්‍රධාන අවස්ථා දෙක තමයි අපිට මේ මොහොතේ කරන්න ඇත්ත මොමන්ට් මේ මොහොතේ කරන්න දෙයක් කියන්න පුළුවන් කරමින් දෙයක් ගැන කියන්න. ඒ වගේම මේ කාලය තුළ මොකක්ද දෙයක් කරමින් ඉන්නවා නම් ඒක කියන්නත් අපිට පුළුවන් continuous form එක භාවිත කරන්න. මේකෙන් ඊට පස්සේ අපි question හදන්නේ කොහොමද කියන එකට යනවා. ඊට කලින් tube එකේ තියෙන වාක්‍ය ටික බලමු. ඒක තියෙනවා මෙහෙම පළවෙනි කොටසේදී මොකක්ද දාලා තියෙනවා pattern එකෙන් පස්සේ we use the present continuous tense to tell actions that is happening at the current moment. current කියලා කියන්නේ එකක් ධාරාවට කම්බිලි කියන current එක කියලා අපි කියන්නේ ධාරාවට කියනවා අපහු වර්තමාන කියන අදහසෙන් ගත්තට මේ මොහොතේ දැන් තත්ත්වය හරි current situation එක කියලා අහලා සමහරක් වෙලාවට ඒ කියන්නේ දැන් තත්ත්වය කියන එක current situation කියන්නේ. ඒ වගේ current කියන එක ඒ අර්ථ දෙකම තියෙනවා.
මේ මොහොතේ දැන් කියන අදහසත් ඒ වගේම ධාරාව කියන අදහස. මෙතන භාවිතේ දැන්. දැන් අවස්ථාව current moment එක කිව්වේ ඒකයි. හරි. මේ අවස්ථාව දැන් අවස්ථාවේ සිදුවන දෙයක් හරි එහෙම නැත්නම් current period. ඒ දැන් කාල පරාසය තුළ හරියටම මේ වෙලාවේ current moment එක කියන්නේ හරියටම මේ වෙලාවේ current period එක කියන්නේ මේ කාලය කියන එක. ඔය දෙවිදිහටම අපිට පුළුවන් කියන එකයි එතන ඒ ඉන්ට්‍රොඩක්ෂන් එකෙන් කියන්නේ. හරි වාක්‍යය බලමු අපි. I am reading a newspaper now. මම දැන් පුවත්පතක් කියවමින් ඉන්නේ. We are traveling to කතරගම now. අපි දැන් කතරගමට ගමන් කරමින් ඉන්නේ. විනෝද ජාලිකාවක් වෙන්න පුළුවන්. එහෙනම් මොකද දෙකට කතරගමට ගමන් කරමින් ඉන්නේ. They are trying to win the cup. යන්ද ටූර්නමන්ට් එකක් නැත්නම් කම්පිටිෂන් මොකක් හරි රේස් එකක් මොකක් හරි එක ලොකු උත්සාහයක් දරමින් ඉන්න කණ්ඩායමක් හරි කණ්ඩායමක් වගේ ඉන්න කට්ටිය ක්‍රීඩකයෝ වගේ කොහොම හරි තමන්ගේ ජයග්‍රහණය ලබා ගන්න. ඒකට අපි එළිය බලන් ඉඳලා කියනවා වුන් උත්සාහ කරමින් ඉන්නවා වින් දිනන්න ගත කුසලානේ. කප් කියලා විතර කියන දවසේ කෝප් වෙන්නේ කුසලානේ කියන්නේ. ඊට පස්සේ she is sewing her daughter's clothes at the moment. මම කියන්නේ at the moment කියන භාවිත කරලා දෙනවා මේ අවස්ථාවේ කියන්නේ. ඒතර ඇය මහමින් ඉන්නවා. so කියලා කියන මහනවට කියන වචනයට භාවිත කරලා කියන්නේ ඇය මහමින් ඉන්නවා ඇගේ දුවගේ ඇඳුම. her daughter's clothes දුවගේ ඇඳුම at the moment මේ අවස්ථාවේ. ඊට පස්සේ it is sleeping under my bed. ඌ නිදියගෙන ඉන්නවා නිදියමින් ඉන්නවා මගේ ඇඳ යට. දැන් ගෙදර සුරුතලා වලේ පෙට් නැති වෙලා වෙනකොට ඔන්න ඉන්නවා දකින්නවා ඇඳ යට. ඇඳ යට නිදි. කතා කරලා දෙන්නේ නැහැ එන්නේ නැහැ ගොඩක් ලොකුට නිින්ද ගිහිල්ලා. ඒ වගේ අවස්ථාවක අපි කියනවා ඌ නිදියගෙන ඉන්නවා මගේ ඇඳ යට. He is sleeping under my bed. 6th sentence එක I am collecting old coins these days. අලුත් මොකරේ හොබි එකක් පටන් ගන්න. old coins පරණ කාසි එකතු කරන්න. ඒක මේ මොහොතේ එකතු කරමින් ඉන්නවනේ මේක එයා කියන්නේ මම මේ දවස්වල පරණ කාසි එකතු කරමින් ඉන්නවා. ඔයාලා කියනවා නම් මට ඒක දෙන්න. කියන වාක්‍ය අපිට කියන්න පුළුවන්. අදහස් ප්‍රකාශ කරනකොට I am collecting old coins these days. 7. My father is working in Jaffna nowadays. I am nowadays කියන භාවිතය මම දැන් දිනවල කලින්වේ මේ දවස්වල මේ දිනවල මම හිතන භාවිතය තේරුම් ගන්නේ මගේ තාත්තා මේ දවස්වල යාපනයේ වැඩ කරමින් ඉන්නවා. සමහර වෙලාවට සිකියුරිටි සර්විස් එක වෙන්න පුළුවන්. නැත්නම් හොටෙල්ස් වල ටූරිසම් පැත්තේ වැඩ කරන කට්ටිය වෙන්න පුළුවන්. ඒ වගේ අර නිසි මේ යනවා කියලා නෑ. සමහර අය නම් ජොබ් එකට ගිහලා ඉඳලා රිටයර් වෙන දවස් වෙනකම්ම එතන එක ස්ථානයක ඉන්නේ. නමුත් සමහර අය ජොබ්ස් එහෙම නෑ. work places වෙනස් වෙනවා. සමහර වෙලාවට ජැප්නා වල ඉන්නවා කාලයක් ඊට පස්සේ කැන්ඩි වල ඉන්නවා ගෝල්ඩ් වල ඉන්නවා එහෙම එතනින් දැන් මාරුවා. ඒ වගේ කෙනෙක් ගැන අපි මේවා කියනවා එයාගේ තාත්තා මේ දවස්වල වැඩ කරමින් ඉන්නේ ජැප්නා වල. ජැප්නා කියන්නේ යාපනය. last sentence එකේ අර්ථය තියෙන many people are preparing for the Vesak festival these days. බොහෝ මිනිසුන් prepare කියලා කියන්නේ පිළියෙල වෙමින් ඉන්නවා සූදානම් වෙමින් ඉන්නවා කියන එක. ඒතර බොහෝ මිනිසුන් සූදානම් වෙමින් ඉන්නවා මොකක් සඳහාද? වෙසක් උත්සවය සඳහා මේ දවස්වල. ඒතර ඔන්න ඇති අර්ථ වාක්‍ය වලින් අපි හදාගත්ත වාක්‍ය කීපයක් යනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා. ඇති අර්ථ වාක්‍යයක් දැන් කොහොමද ගොඩනගාගන්නේ කන්ටිනියස් වලින් කියලා. හරි ඊට පස්සේ ප්‍රශ්න වලට ගියොත් ප්‍රශ්න වල මම කලින් කිව්වා වගේම ලොකු දෙයක් කරන්න නැහැ. මේ කියන helping verbs අපිට තියෙන්නේ ඉස්සරහට ගන්න. අපි ලියන වාක්‍යයක් ලියමුනේ. Am I teaching you useful
methods. Am I teaching you useful methods for cooking these days? memang kalau මේ උදාහරණවල these days කියනවා now කියනවා මේ මොහොතේ කරමින් දේවල් මේ කාලේ කරමින් දේවල් පොදුවේ මම යොදා ගන්නවා. ඊළඟ වාක්‍යයේ am I teaching you useful methods for cooking these days? කුකරි ක්ලාස් එකක වගේ හරි වෙන ප්‍රොදුන ක්ලාස් එකක වගේ ටීචර් කෙනෙක් අහනවා. ඒවැය සමහර කෙනෙකුට දැන් කුකරි පාඨමාලාවට ගියාට පස්සේ ඒකේ සමහර ගොඩක් ඒවා උගන්වනවා. කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් එයාට අවශ්‍ය වෙන්නේ කේක් හදන්න ඉගෙන ගන්න විතරයි. ඒකේ තව පරිස් හදන්න උගන්වනවා වෙන්න පුළුවන් වෙන වෙන දේවල් හරි ඒ වගේ හදන්න වෙන රස්ටයිල් ස්වීට්ස් වගේ ඒවා හදන්න උගන්වනවා වෙන්න පුළුවන්. නමුත් යම් කිසි කෙනෙකුට අවශ්‍ය වෙන්නේ කේක් හදන්න ඉගෙන ගන්න විතරයි. ඒ වගේ අවස්ථාවක ගුරුවරයා ප්‍රශ්නයක් අහනවා මම මේ දවස්වල ඔයාට ප්‍රයෝජනවත් දේවල් ප්‍රයෝජනවත් ක්‍රමද උගන්වමින් ඉන්නේ මෙතන කිව්වේ ඒකයි. මම ඔයාලට මේ දවස්වල ඉවීම සඳහා ප්‍රයෝජනවත් ක්‍රම උගන්වමින් සිටින්නේ. එතෙන්දී එයා දෙන උත්තරේ yes or no එක වෙන්න පුළුවන්. මේ වාක්‍යයේ තේරුම එකයි. ප්‍රාථමික බලන්න කරන්න am එකයි teaching එකයි ඒ මේ tense එකට අදාළ verb pattern. හරි ඊළඟ තව එකක් අපි යමු. Is he doing? Is he doing any important work at the moment? Is he doing any important work at the moment? ඔහු මේ මොහොතේ මේ අවස්ථාවේ යම් කිසි හෝ වැදගත් වැඩක් කරමින්ද ඉන්නේ. මොන වාක්‍යයයි? ඒ කියන්නේ අපිට දැන් කවවර කෙනෙක්ව හම් වෙන්න අවශ්‍යයි. අපේ සුබ අවස්ථාවක් තියෙනවා. ඒ යාගේ වැඩේ ගොඩක් වැදගත් වැඩක් නම් අපිට බෑ බාධා කරන්න. ඒ නිසා අපි අහනවා එයා මේ ට්‍රෙන්ඩ් නැත්නම් කතා කරන්න කලින් ඔහු මේ වෙලාවේ මොකක් හරි වැදගත් වැඩක් කරමින් ඉන්නේ. හරි වැදගත් නැති වැඩක් නම් ගැටලුවක් නෑ අපිට යන්න පුළුවන් එයා කතා කරන්න. වැදගත් වැඩක් නම් ඒ වගේ තමයි දැනගන්න අපි ඒ වගේ වාක්‍යයක් අහනවා. ඊට පස්සේ අපි question word එකකට ගමු. මේ විදිහට මෙහෙම පොඩ්ඩක් වෙනස් කරනවා මම. Which game are they playing in the ground now? which game කියනොත් කුමන ක්‍රීඩාවක්ද කොයි ක්‍රීඩාවක්ද are they playing ඔවුන් සෙල්ලම් කරමින් ඉන්නේ in the ground පිටනේ දැන් ඔවුන් පිටනේ කුමන ක්‍රීඩාවක්ද සෙල්ලම් කරමින් ඉන්නේ නැගෙනකොට යන්න අවශ්‍ය හැබැයි කන්න මොකක් හරි වැදගත් එකක් ඉන්ටරෙස්ටිං නැති බෝලින් වගේ වෙන ගේම් එකක් නැත්නම් එයා කැමති ක්‍රිකට් හරි ඒ වගේ මොකක් හරි ගේම් එකක් කියන එක දැනගන්න මේ වගේ වාක්‍යයක් අහනවා කොයි ක්‍රීඩාවක්ද උන් සෙල්ලම් කරමින් ඉන්නේ මේ මොහොතේ පිටට. හරි. ඊට පස්සේ තව අපි එක වාක්‍යයක් වගේ ගමු එකට is වලට තව එකක් විදිහට
සතෙක් මුදේ නැත්නම් ටැංකියක වගේ ඉන්න සතෙක් ගැන අපි වාක්‍යයක් කරනවා. ඒකන්ද එයා සමහරක් වෙලාවල පේනන්නේ නැහැ. ඒ සමහරක් වෙලාවට පේනන්නේ නැහැ. නිකන් කොහේ හරි තැනක කුලි වෙලා ඉන්නවා. සමහරක් වෙලාවට එයා හොඳින් ක්‍රියාශීලීව පේනවා. මාස්ය වර්ග සමහරක් වෙලාවට එහෙම ඉන්නවා. අර ඇක්ටිව් ගතියෙන් පේනන්නේ එහා මෙහා යන්නේ. තර වෙලාවක විතරයි. ඒ වගේ කෙනෙක් ගැන අපි අහනවා මේ වාක්‍යය. Is it swimming in the tank now? ඌ දැන් ටැංකියේ පේනමින්ද ඉන්නේ. ඒතර අපිට පුළුවන් බලන්න ඒ ආකර්ෂණීය බව. හරි. ඒතර ඔන්න ඔය වගේ අපිට පුළුවන් interrogative form එක නැත්නම් questions හදාගන්න present continuous වලින්. ඒක අමාරුවක් නැහැ. ඔයගලන්ට අර සරල වාක්‍ය රටාවම පාවිච්චි කරන්න තියෙනවා. ඊට අපි negative form එකට යන කලින් බලමු unit එකේ වාක්‍ය ටික. එකේ questions වලට මම දාලා තියෙනවා මෙන්න am I disturbing you at the moment මම ඔය disturb කියලා කියන්නේ බාධා කරනවා මොනවා වැඩකට බාධා කරනවට අපි කියන්නේ disturb කියලා. ඒකට am I disturbing you at the moment මම මේ අවස්ථාවේ ඔයාලට බාධා කරමින් ඉන්නේ. අපි කාටද කෝල් එකක් ගන්නවා ඒ මාර්ගය කතා කරගෙන යද්දී අපි අහනවා දැන් මෙයාට මේ කතාව එච්චර නෑ ඉක්මනින් කතා කරනවා. ඒ වගේ නිසා අපිට හිතෙනවා මෙයාට මේ කතා කරන කරදරයක්ද worry වෙනවද මෙයා කියන එක දැනගන්න අපි අහනවා am I disturbing you at the moment මම ඔයාලට මේලා කරදර කරමින් ඉන්නේ මම පස්සේ වෙලාව කෝල් එකක් ගන්නවා I will call you later. ඒ වගේ අදහසක් කියද්දී අපි අහන ප්‍රශ්න තමයි මේක මම ඔයාලට මේ අවස්ථාවේ කරදර කරමින් ඉන්නේ බාධා කරමින් ඉන්නේ. Is she doing anything now? අපිට කවුරු කෙනෙක්ව මොකක් හරි වැඩකට කතා කරගන්න අවශ්‍ය වෙනවා. හැබැයි එයා මොනවා හරි එකයි කරමින් ඉන්නේ නැත්නම් නිකන් ගෙදර ඉන්නවද? ඒ දෙකෙන් කොහොමද කියලා දැනගන්න අහන ප්‍රශ්නේ ඇය මේ මොහොතේ කරමින් ඉන්නේ මොනවද? Third, are they clearing their garden? ඔවුන්ගේ වත්ත එලිපෙලි කරමින්ද පිරිසිදු කරමින්ද ඉන්නේ කෙනෙක් එතන කාලයක්ම දාලා නැහැ. Why is he looking at that picture? Why is he looking at that picture? ඇයි ඔහු එම පින්තූරය දිහා බලාගෙන ඉන්නේ? කෙනෙක් ගොඩක් වෙලාවක් එක පින්තූරය දිහා බලාගෙන ඉන්නවා. අපි අහනවා ඇයි ඔහු මේ පින්තූරය දිහා බලාගෙන ඉන්නේ? හරි. එයාම ඔන්න present continuous වලට අදාළව affirmative form එකක් interrogative form එකක් හරි ඊළඟට බලමු negative form එක කොහොමද සලස් කරගන්නේ කියලා. ඒක තව ආකාර එකක් තියෙනවා. interrogative fifth sentence එක is everyone preparing for the examination these days? හැමෝම මේ දවස්වල විභාගය සඳහා සූදානම් වෙමින්ද ඉන්නේ? Are you looking for a job nowadays? ඔයා මේ දවස්වල රැකියාව බලාපොරොත්තු වෙන්න ඉන්නේ. ඔන්න ඔය දේවල් ටික හදාගන්න මේ විදිහට වාක්‍ය. ඊට පස්සේ නෙගටිව් ෆෝම් එක ගන්න විදිහට ඕකට දැන් දානවා. යම් කිසි තැනක am is are එනවා නම් ඒකත් එක්ක අපි දාන්නේ මොකද්ද? no. am not, is not, are not. ඒවා කෙටි යදුම් විදිහට am not අපි සාමාන්‍යයෙන් කෙටි කරන්නේ නැහැ. is not, isn't, are not, aren't විදිහට කෙටි කරන්න පුළුවන්. ඒතර මම තේීම කෙටි කිරීමේ භාවිතය ප්‍රයෝගික කරගන්නවා. මොකද ගොඩක් අවස්ථාවල ඒක අපිට පහසුවක් ගෙන දෙන්න නිසා. හරි නෙගටිව් ෆෝම් එක ගියාම මම මෙන්න ලියනවා. I am not holding classes. Bima dan menikam classes itu, pada waktu I am not holding individual I am not holding individual classes nowadays. මම මේ දවස්වල තනි
පන්ති කියන්නේ ඉන්ඩිවිඩුවල් කියලා කියන්නේ ඉන්ඩිවිඩුවල් ක්ලාස් එකක් කියලා කියන්නේ එක ළමයෙකුට උගන්වන පන්තියක් සාමාන්‍ය නේද? තනි කියන එක තමයි ඉන්ඩිවිඩුවල් කියන්නේ. තනි කෙනාට තියෙන පන්තිය. දැන් මම මේ දවස්වල ඉන්ඩිවිඩුවල් ක්ලාසස් පවත්වමින් නොසිටි. මම ඒව පවත්වන්නේ නැහැ කියන දවසේ එතනදී අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ she isn't crying now. ඇය මේලාවේ අඬමින් නොසිටි. තමන් ඒකේ දිගට ලියනවා කි she is feeling onions. ඇය මේ වෙලාවේ අඬමින් නොසිටි. ඇය ලුණු සුද්ධ කරමින් සිටි. ලෙලි ගන්න ලුණු වගේ දෙයක් පොතුගාලේ එකක් කරනකොට අපි කියනවා feel කියන වචනේ ing දානවා. ඒකේ කරමින් ඉන්න දෙයක් නිසා. එතන මම අවස්ථා දෙකකට දානවා කන්ටිනියස් ෆෝම් එක. දැන් කෙනෙකුට නිකන් ලුණු සුද්ධ කරනකොට ඒක හඳු වෙනවනේ. tears එනවා. එතකොට අපි හිතනවා මේ අඬනවාද කියලා. නෑ අඬනව නෙමෙයි. ආ ලුණු සුද්ධ කරමින් ඉන්නේ. ඒ අඬමින් නොසිටි. ඒ ලුණු සුද්ධ කරමින් සිටි. The soldier Sebala Hamuda Sebala එතන listen වලට වාක්‍යයේ සටහන් වෙනවා listen training for his mission now. The soldier isn't trained. කවරේන soldier හම්බෙන්න. එතකොට මෙයා මට හම්බෙන්න පුළුවන්ද? ඔව් හම්බෙන්න පුළුවන්. ඔහු මේ වෙලාවේ දැන් ඔහුගේ මෙහෙයුම සඳහා පුහුණු වෙමින් නොසිටි. පුහුණු වෙමින් නෙමෙයි ඉන්නේ. ඒ නිසා ඔයාලට ඒවා හම්බෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. The soldier isn't training for his mission now. තව එක වාක්‍යයක් බලමු ආවට. හරි. Many people here down. Many people aren't wearing face masks these days. The මේ දවස් වෙනකොට කොවිඩ් කොරෝනා තත්ත්වය ටිකක් පාවෙමින් තිබුණා. සෞඛ්‍යාංශ තවමත් උපදෙස් දෙනවා. සෞඛ්‍ය පුරුදු වෙන අනුගමනය කරන්න කියනවා. ගොඩක් පීපල්ලට මේක අමතක වෙලා තියෙනවා. මිනිස්සුන්ට ගොඩක් අමතක වෙලා තියෙනවා. තැන තැන යනවා, කට්ටිය එකතු වෙනවා. ඊට පස්සේ මාස්ක් එහෙම දාන්නේ නැහැ. මාස්ක් දාගෙන එකතු වෙන්න කිව්වට එහෙම වෙන්නේ නැහැ. Many people aren't wearing face mask. බොහෝ මිනිසුන් මේ දවස්වල මුහුණු ආවරණ පැළඳගෙන නොසිටි. ඔන්න ඔය වගේ උඩ අපිට දාන්න පුළුවන් නෙගටිව් ෆෝම් එකකට දාලා sentences am එක is එක are එක not භාවිතයෙන් අපි නෙගටිව් ඉන්ටරොගේටිව් ෆෝම් එකට යන්න කලින් බලමු ටියුට් එකේ තියෙන වාක්‍ය. නෙගටිව් ෆෝම් එකේ නෙමෙයි තියෙනවා. නමකින් මම පටන් ගන්න තියෙනවා මුලින්ම පැතුම්. පැතුම් isn't doing any work these days. එයා දැන් එළවෙන කරලා හරි නැත්නම් කැම්පස් අවුට් වෙලා හරි ගෙදර ඉන්නවා. හැබැයි වැඩක් මේ දවස්වල මොකුත් නැහැ. ඒ නිසා යාට ජොබ් එකකට වගේ කතා කරලා කොහොම හරි යන්න පුළුවන්. අනේ වගේ අවස්ථාවක් අපි කියනවා පැතුම් මේ දවස්වල මොකුත් මොනවා හරි වැඩක් කරමින් නොසිටි. මොකුත් වැඩක් නොකර කරමින් නොසිටි කියන පාඩම. We aren't talking loudly at the moment. අපි මේ අවස්ථාවේ ශබ්දයෙන් කතා කරමින් නොසිටි. දැන් ගුරුවරයෙක් වගේ පන්තියට ඇවිල්ලා කියනවා ඔයගොල්ලෝ ශබ්ද කරන්න එපා, ඇය කරන්න එපා එහෙම කියලා. ඒකින් ළමයෙක් කියනවා අපි මේ වෙලාවේ සද්දෙන් කතා කරමින් නෙමෙයි ඉන්නේ. හරි? ඒ වගේ අවස්ථාවකට we are not talking loudly at the moment. Third,
anybody isn't drinking liquor at the restaurant. restaurant කියන්නේ අවන් මල අපන ශාලාවේ කිසිම කෙනෙක් මත්පැන් පානය කරමින් නොසිටී. මේ වෙලාවේ කිසිම කෙනෙක් අවන් මලේ මත්පැන් පානය කරමින් නැහැ. ඒකම ඔයගොල්ලන්ට භාවිතය දැන් දන්නවා ඔයගොල්ලෝ ඒ නිසා මම මේක වෙනම ලියලා පෙන්නන්න යන්නේ නැහැ. anybody isn't කියන එකට මම දාන්න පුළුවන් nobody is. for the lioness කියලා කියන්නේ සිංහ දේනුවට. සිංහ lion සිංහ දේනුව lioness. The lioness isn't feeding its youngs now. සිංහ දේනුව උගේ පැටවුන් youngs කියන මොනකන දස්සේ පැටවුන් කියන එකට පැටවුන්ව පෝෂණය කරමින් නොසිටී. feed කියන එක අපි දන්නවා පෝෂණය දෙනවට පෝෂණය කරනවට ආහාර කෙනෙක්ව feed දාන්න පුළුවන්. ඒ අනුව සිංහ දේනුව පැටවුන් පෝෂණය කරමින් නොසිටී. ඒක බලන්න යන්න හරි මොනවා හරි දෙයකට සත්වෝත්වය ගිහිල්ලා අපිට ඒ වගේ වාක්‍යයක් කියන්න වෙනවා. Fifth sentence එක they are growing vegetables nowadays because of the bad weather. They are growing vegetables because of the bad weather. ඔවුන් මේ දිනවල එළවලු වගා කරමින් නොසිටී හේතුව මොකද? අයහපත් කාලගුණය නිසා. bad weather නරක කාලගුණය නිසා. because of කියලා අපි ඒ වාක්‍ය සම්බන්ධ කරලා දෙන නිසා කියන අදහස එන්නේ. right. එහෙනම් ඔන්න affirmative, interrogative, negative කියන ආකාර හතරම අවසානයි මේ වෙනකොට. අවසාන කොටස negative, interrogative form එක. ඊට පස්සේ අපිට තියෙනවා විශේෂ භාවිත ටිකක්. ඒකත් කරලා තමයි අපි ඊළඟ කොටසට අද ක්ලාස් එකේ යන්නේ. හරි. දැන් මේකේ අවසාන කොටස negative, interrogative එකේ ඒකේ තියෙන්නේ මේව මුලට ගන්නවා not ගාව අවස්ථාව. දැන් I එක am not ඒකට පිටි කරන්න බැරි නිසා am I not. Am I not giving you examples at the moment? අමතක වෙලා වගේ ඊට මම අහනවා හරි මම මේ මොහොතේ ඔබට උදාහරණ දෙමින් නොසිටීද? මම මේ වෙලාවට උදාහරණ දෙමින් නෙමෙයි දෙන්නේ. හරි අන්න ඒ වගේ වාක්‍ය. ඒකේ නෙගටිව් ඉන්ට්‍රොගටිව් තත්ත්වයේ තියෙනවා. ඊට පස්සේ isn't වල අපි ඒ වාක්‍යය ගමු. isn't your brother. ඔබේ සහෝදරයා. isn't your brother bathing in the river now. ඔබේ සහෝදරයා මේ වෙලාවට දැන් ගංගේ නාමින් නෙමෙයිද ඉන්නේ. ඔබේ සහෝදරයා දැන් ගංගේ නාමින් නෙමෙයි ඉන්නේ. ඒක ඉස්සන් මුල තියෙනවා verb එක bathing. ආන්ට අපි වාක්‍ය ගත්තොත් aren't they working in a private bank these days? එතන මම කාල පරිච්ඡේදයක් ගන්නවා these days කියලා. මේ දවස්වල ඔවුන් පෞද්ගලික බැංකුවක වැඩ කරමින් නෙමෙයිද ඉන්නේ. ඔවුන් මේ දවස්වල පෞද්ගලික බැංකුවක වැඩ කරමින් නෙමෙයිද ඉන්නේ. හරි ඔවුන් වැඩ කරන පෞද්ගලික බැංකුව නෙමෙයිද කියන අදහස අහනවා මේ දවස්. ඊට පස්සේ question word එකක් ගමු අපි why කියලා. why aren't you? අප මම ගන්නවා where කියන අඳිනවා පළඳිනවන කියන verb එකම ගන්නවා මෙතෙන්දි මම. why aren't you wearing? why aren't you wearing
helmet. එතනදී කාර්යයක් මම සඳහන් කරන්න නැහැ. කෙලින්ම helmet කියලා එතනින් අවසන් කරනවා. Why aren't you wearing a helmet? ඇයි ඔයා හිස් වැස්ම helmet එක කියන්නේ හිස් වැස්ම ආරක්ෂිත හිස් වැස්මටද? ඇයි ඔයා ආරක්ෂිත හිස් වැස්මක් නැත්නම් helmet එකක් පැනඳගෙන නොසිටින්නේ? එහෙනම් helmet එක දාගන්න එපා බයික් එක වගේ යනවනේ. එහෙම පැනඳගෙන නොසිටින්නේ ඇයි කියලා අහනවා why වලින්. ඒක තමයි ආන් වල තියෙනවා wearing මේ. හරි පැහැදිලි ඔය විදිහට අපි හදා ගන්නවා continuous වල negative interrogative form එක. ඒක අපි බලමු ඊට පස්සේ sentences ටික Qt එකේ තියෙනවා. දැන් පළවෙනි වල එක ළමයෙක් ඔය දෙක යනවා මේක වගේ යනවා ඇවිල්ලා යාළුවෙක්ගේ මම අද ලස්සන ඇඳුමක් නෙමෙයිද දෙන්නේ. මේ මානවන ඊට කොහොමද? Am I not wearing a beautiful dress today? Second, isn't your brother working at a 5-star hotel these days? අර වගේම වාක්‍යයක් එතන private bank එකේ වැඩ කරන වගේම වාක්‍යයක් එතනන්නේ 5-star hotel. ඔබේ සහෝදරයා තරුපය හෝටල් එක නෙමෙයිද වැඩ කරමින් ඉන්නේ මේ දවස්වල. Why aren't you preparing for the wedding now? වෙඩින් එකට යන්න වගේ ඉන්නවා වෙඩින් එක රෑ කියලා තියෙනවා. ඒක දැන් 6 7 වෙලා ඉන්නේ. නමුත් තාමත් සූදානම් වෙලා නැහැ. අපි අහනවා පවුල කෙනෙක්ගෙන් why aren't you preparing? ඇයි ඔයා සූදානම් වෙමින් නොසිටින්නේ විවාහ උත්සවයේ සඳහා? Fourth, isn't he discussing something with the minister at the moment? ඔහු මේ වෙලාවේ සාකච්ඡා කරමින් නෙමෙයිද ඉන්නේ මොනවා හරි දෙයක් something with the minister ඇමතිතුමා සමග at the moment මේ අවස්ථාවේ. Aren't they importing new electronic devices nowadays? ඔවුන් මේ දිනවල අලුත් විද්‍යුත් උපාංග electronic devices කියන්නේ විද්‍යුත් උපාංග import ආනයනය කරනවා. හරි ආනයනය කරමින් නෙමෙයිද ඉන්නේ මේ දවස්වල අලුත් උපාංග. ඔව්. හරි. ඔන්න negative interrogative form එකක් එතකොට එතනින් අවසන් වෙනවා. එහෙනම් ඊළඟට අපිට යන්න තියෙන්නේ මේ continuous වල විශේෂ භාවිත ටිකක් තියෙනවා. දැන් අපි කතා කරපු භාවිතය තමයි කරමින් ඉන්න දෙයක් ගැන අහන්න. ඒක තමයි ප්‍රධානම භාවිතය. continuous කියවම ඕගොල්ලෝ මතක වෙනෝනේ. හැම ටෙන්ස් එකම අංගව විශේෂයෙන් ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ දෙයක් තමයි ඒ ටෙන්ස් එකෙන් කියවෙන ඇක්ෂන් එක කොයි වගේ ඇක්ෂන් එකක්ද කියන එක ගොඩක්ම වැදගත් වෙනවා. හරි. එතනින් පස්සේ ඕගොල්ලන්ට මතක තියෙන්න ඕනේ මේක කොහොමද හදාගන්නේ කියන එක. ප්‍රධාන වශයෙන්ම අර ඇක්ෂන් එක කොයි වගේ ඇක්ෂන් එකක්ද මේකදී ඕගොල්ලන්ට කියන්න පුළුවන් වෙන්නේ තේරුම් ගන්න පුළුවන් වෙන කියන එක ගොඩක්ම වැදගත් වෙනවා ටෙන්ස් එකක් කතා කරනකොට. ඒකට ඒ අනුව කන්ටිනියුස් වල මෙන්න මේ විදිහේ භාවිතයක් තියෙනවා. ඒකේ ඵල එක දෙකක් තියෙනවා. ඒකදී පළවෙනි එක තමයි අපිට පුළුවන් අනාගත කාලයක් ගැන යම් අදහසක් ගන්න කන්ටිනියුස් වලින්. ගොඩක් වෙලාවට මෙහෙම වාක්‍ය තියෙනවා. පේපර් එකේ පොලේ පේපර් එකේ තෝරන තරම් මේ වගේ වාක්‍ය මේ අවස්ථාවේ මේ භාවිතය මම දැකලා තියෙනවා. මේ වාක්‍ය දානවා. මේක බහුල භාවිතයක්. හරි සුලභ භාවිතයක්. අපිට ගොඩක් කලාතුරකින් හම් වෙන රෙයලි යූස් වෙන එකක් නෙමෙයි. නිරන්තර frequently use වෙන භාවිතයක් වෙනවා මේ present continuous form එකේ අනාගත future එකක් ගැන කියන අදහස. future කියන්නේ future continuous ගන්නවද? නැහැ. future continuous වලින් නෙමෙයි present continuous වලින් future ගැන කියනවා. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. එහෙම කියද්දී ඒ action එක විශේෂයෙන්ම අවශ්‍යතා දෙකක් සපුරන්න ඕන. අපි present continuous වලින් යම්කිසි අනාගත අදහසක් කියනවා නම් ඒ action එක මෙන්න මේ කියන සාධක දෙකම සම්පූර්ණ කරන්න ඕනේ. එකක් තමයි ඒක near future වෙන්න ඕනේ. near future action එක. ඒ කියන්නේ මොකද්ද? ළඟ අතීත ළඟ අනාගතේ. හරි. ඒ කියන්නේ ගොඩාක් ඈත අනාගතේ නෙමෙයි අවුරුදු 5ක් ඉන්න ඇයි එහෙම වෙන දේවල් නෙමෙයි. ළඟ අනාගතේ. හරි. හෙට. එවනත ඊළඟ සතිය. නැත්නම් මේ සතිය අන්තේ. ඊළඟ මාසෙ. අන්න ඒ වගේ ළඟ නැත්නම් දිනයක් ගන්න පුළුවන්. ඒ ළඟ දිනයක් ළඟ අවස්ථාව ගැන
කියන අදහසක්. ඒ වගේම මේ ඇක්ෂන් එක ගොඩක් ඩෙෆිනිට් වෙන්න ඕනේ. ඩෙෆිනිට් ඇක්ෂන් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක ස්ථිරවම සිද්ධ වෙන වගේ ඇක්ෂන් එකක්. හරි අපේ හැමදේම ස්ථිර නැහැ කියලා කියන්නේ නේද? එහෙම නෙමෙයි. අර බොහෝ දුරට ඒක වෙන්න පුළුවන් දෙයක්. වෙන සිදුවීමක් ගැන මේකෙදි කියනවා. හරි. උදාහරණ කිහිපයක් බලපුවම ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි කොයි වගේද හරියට මේ අවස්ථාව කියලා. ඒතර නියර් ෆියුචර් වෙන්න ඕනේ ඩෙෆිනිට් වෙන්න. මම කෙලිම උදාහරණයක් මෙහෙම ලියනවා. My father is arriving Sri Lanka tomorrow. මෙතන බලන්න මේ වාක්‍යවම ගන්නේ දැන් ළමයෙක්ගේ තාත්තා කෙනෙක් හිටන්ද එයා ඉන්නවා රට abroad වල ඉන්නේ. රට ඉඳලා එයා දැනුම් දීලා තියෙනවා දැන් අපිට හෙට ලංකාවට එනවායි කියලා. දැන් ඒ වගේ වාක්‍යයක් ඒ වගේ ඇක්ෂන් එකක් ඒ වගේ අවස්ථාවක් හිතුවොත් ඒ ක්‍රියාව බොහෝ දුරට වෙනස් වෙන්නේ නැහැ නේද? ඒකේ දැන් රටේ ඉඳලා එන වගේ දෙයක් එයා ඉතින් වෙනම බුක් කරලා පේ බුක් කරලා නේද? ඒ වගේම ටිකට් අරගෙන මෙහි සූදානම්කී වැඩ නේද? කොළඹ යනවා වගේ යන්න බෑනේ. රටේ ඉඳලා එනවා කියන්නේ. දැන් මේ වගේ අර ස්ථිර වශයෙන්ම සිද්ධ වෙන ක්‍රියාවක්. අන්න ඒකට ඒකෙදී අපිට භාවිත කරන්න පුළුවන් my father will arrive Sri Lanka නොවේ. ගොඩක් වෙලාවට භාවිත කරන අන්න එක පළවෙනි තැන දෙන්නේ මේ වාක්‍යයට. My father is arriving Sri Lanka tomorrow. මගේ තාත්තා හෙට ලංකාවට එනවා. ඒ අදහස් විතරේ කරමින් ඉන්න දෙයක් නෙමෙයි. සිම්පල් ෆියුචර් වල නෙමෙයි. හැබැයි කියන්නේ අපි ප්‍රසන්ට් කන්ටිනියස් වල. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. ඒ ඇක්ෂන් එක නියර් ෆියුචර් වෙන්න ඕනේ. අන්න තියෙනවා නියර් ෆියුචර් tomorrow. ආපහු ඩෙෆිනිට් ඇක්ෂන් එකක් වෙන්න ඕනේ. අර නිකන් අර වෙන්න පුළුවන් ඒවා එහෙම නෙමෙයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක් වෙන්න ඕන අනාගතයේ. ඊට පස්සේ තවාකයක් ගත්තොත් she is retired from the job next month. The next May. Monthly on the next month, MONTH. She is retired from the job. ඇය රැකියාවෙන් විශ්‍රාම ගන්නවා. ඒක අනිවාර්යයෙන් වෙන දෙයක් නේද? දැන් විශ්‍රාම ගන්න කියලා එකපාරට ගන්න නැතුව ඉන්නේ නැහැ. අනිවාර්ය දෙයක් ඒ වගේ next month. ලොකු අනාගතයක් නෙමෙයි ඊළඟ මාසෙ. දැන් ඇය ඊළඟ මාසෙ රැකියාවෙන් විශ්‍රාම ගන්නවා. ඒක අපි කියන්නේ present continuous. තව වාක්‍යයක් බලමු ඒවා. ආවල් බලමු. We are traveling to Kandy. අපි නුවරට ගමන් කරනවා ඊළඟ සතියේ. අපි නුවර යනවා කියන දවසක් චාරිකාවක් වෙන්න පුළුවන්. ඒ වගේ අපි traveling to we are traveling to Kandy. අපි නුවර යනවා ඊළඟ මාසෙ. දැන් මේවා ඔයගොල්ලන්ට එහෙම ගැටලුවක් වෙන්න පුළුවන්. වාක්‍යයක් දැක්ක ගමන් දැන් next week කියලා තියෙනවා මේක future වාක්‍යයක්. future වාක්‍යය කොහොමද මෙහෙම දාන්නේ? එහෙම කෙනෙකුට ගැටලුවක් වෙන්නත් පුළුවන් විභාග පේපර් එකේ වගේ. සමහර වෙලාවට මේ අවස්ථාව දාලා වැරදි හොයන්න mistakes තියෙනවද කියලා බලන්න. වාක්‍යයක් කීපයක් දෙන්න පුළුවන්. ඒක මේ වගේ එකක් තිබ්බොත් ඒක වැරදි කියලා ගන්නෙම එපා. තව එකක් පස්සේ බලමු. I am කියලා මම දාන්නකො I am. I am buying a refrigerator
the day after tomorrow. I am buying a refrigerator the day after tomorrow. Refrigerator එක කියපුවම ඒක සාමාන්‍ය ගන්න. එලෝඩ් එක ගන්නවා කියන එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් refrigerator එකක් කියනකොට මේක ගන්න බෑ නේද? ශීතකරණයක් ලක්ෂයක් විතර වියදම් වෙනවා. ඒකට එයාට ප්ලෑන් එකක් හදාගෙන මේක මම අනිවාර්යෙන් ගන්නවා. තනම් බලලා නේද refrigerator එක බලලා එහෙනම් අපි තීරණය කරන්නේ ගන්නවා කියලා. ඒ වගේ වාක්‍යයක් අපිට කියන්න පුළුවන් definite action එකක්. ඒ වගේම නුදුරු අනාගතය near future එකේ වෙන්නේ the day after tomorrow කියන්නේ අනිද්දා. ඒ කියන්නේ ඉතින් පස්සේ දවස් අපි සිංහලෙන් කියන අනිද්දා English වලින් the day after tomorrow. I am buying a refrigerator the day after tomorrow. අනිද්දා ශීතකරණයක් විදිහට ගන්නවා. ඔන්න ඔය වගේ අවස්ථා අපිට පුළුවන් මේ present continuous tense එකකින් කියන්න නුදුරු අනාගතයේ සිද්ධ වෙන ස්ථිර ක්‍රියාවක්. ඒක මම දාලා තියෙනවා ඊට පස්සේ ටියුට් එකට වාක්‍ය කීපයක් උදාහරණයක් එක්ක ඊට කලින් මම කියනවා මෙන්න also we use the present continuous tense to tell our near future definite actions. බලන්න ඒක දීලා තියෙන උදාහරණ එක I am going abroad next week. මම ඊළඟ සතියේ රට යනවා. මම තාත්තට ඉඳලා එනවා කිව්වා වගේ මම ඊළඟ සතියේ රට යනවා. ඒක ඒ වගේ ක්‍රියාවක් අපිට දාන්න පුළුවන් I am going. The minister is arriving for the meeting at 6 p.m. අමතුමා රැස්වීමට එනවා 6ට. අනාගත කාලයේ බොහෝ දුරට ඉස්තිරයි. හරි. සීමට එනවා නේද? එනවා මේ කාලය රුදුරු අනාගත. She is facing to an interview tomorrow. ඇයට ඉන්ටර්විව් එකට සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙනවා. Is your father retiring from his job next month? ඔබේ තාත්තා ඔහුගේ රැකියාවෙන් විශ්‍රාම ගන්නවද ඊළඟ මාසෙ? ඒක වෙන ප්‍රශ්නයක් විදිහට යොමු කරලා තියෙනවා. නෙගටිව් ප්‍රශ්නයක් නෝමල් ප්‍රශ්නයක් විදිහට අර භාවිතය යූස් එකම උපයෝගී කරගන්න. Aren't they getting married the day after tomorrow? ඔවුන් විවාහ වෙනවද? ඔවුන් විවාහ වෙන්නේ නැද්ද? aren't කියන එකෙන් අපි කියන්නේ නැද්ද කියන අදහස. ඔවුන් විවාහ වෙන්නේ නැද්ද අනිද්දා the day after tomorrow. එයනුව ඒ භාවිතයක් හරි ඊට පස්සේ තව එක භාවිතයක් එතනින් තමයි continuous form එක අවසාන වෙන්නේ. ඒ භාවිතය තමයි මෙහෙම going to form එක කියලා ඔයගොල්ලෝ මේක අහලා ඇති. මොන form එකද going to form එක. අපිට පුළුවන් අපේ future plans කියන්න future plans අනාගතයේ තියෙන සැලසුම් කියන්න අපිට භාවිත කරන්න පුළුවන් present continuous එක මොකක් සමගද going to දරවලන් පැහැදිලි වෙනවා going කියලා තියෙන්නේ මෙතන අර අපි කලින් කතා කරා වගේ ing verb එක present participle එක එහෙනම් මේකට කලින් තමයි am is යොදන්නේ. ඒතර subject එක එනවා මම නිකන් කියනවා මතක කරගන්න pattern එක මේකේදී subject එක am is ඊළඟ going to ඊළඟට verb එක. ඒ verb එක ing වෙන්නේ නැහැ. උදාහරණයක් බලමු මෙන්න. I am going to දැන් අපි දාන්න එපා මම මොකක්ද දෙයක් කරන්නයි යන්නේ. මම මොකක්ද දෙයක් ගන්නයි යන්නේ. මම මොකක්ද දෙයක් කරන්නයි ඉන්නේ. I am going to start a new business. I am going to ක්‍රියාපදයක් එක්ක මම අන්ඩර්ලයින් කරනවා. මම අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්නයි ඉන්නේ. නැත්නම් ආරම්භ කරන්නයි යන්නේ. අන්න ඒ අදහස කියන්න තමයි කරන්නයි ඉන්නේ, කරන්නයි යන්නේ කියන එක තමයි මේ going වලින් පිට එන අදහස. ඊට පස්සේ they කියලා තමයි they are going to reject the
proposal මොනවාරි proposal කියලා කියන්නේ යෝජනාව. හරි. එතන යෝජනාව කියලා අදහස් වෙන්නේ මොකක් හරි ව්‍යාපෘතියක් හරි මොකක් හරි දෙයකට ආයතනයක් වෙන්න පුළුවන්. එහෙම යෝජනාවක් අපි ඉදිරිපත් කරනවා. ඒ ආයතන කළමනාකාරීත්වය හරි උතර ටික මොකක් හරි විසින් ඒක ප්‍රතික්ෂේප කරන්නයි යන්නේ. ඒ යනවා මොකක් හරි එකට පියවරක් ගන්න ඕන වගේ අදහසක් ඇති කරද්දී අපි මේ වාක්‍ය කියනවා ඔවුන් යෝජනාව ප්‍රතික්ෂේප කරන්නයි යන්නේ. They are going to reject the proposal. ඊට පස්සේ it is going to swallow. It is going to swallow the little insect. සතෙක් හිතන්නකෝ උරගෙක් වගේ සර්පෙක් වගේ කියන ඌ ගිලින්නයි යන්නේ ස්වැලෝ කියන ගිලිනවා හරි ඌ ගිලින්නයි යන්නේ the little insect කවද ගිලින්න යන්නේ කුඩා කෘමියව ඌ ගිලින්නයි යන්නේ කුඩා කෘමියව ඊට පස්සේ තව එකක් මම අහනවා how are you question එක නම how are you going to solve the problem. Teacher එකෙක් වගේ ළමයි කියනවා ගානක් ළමයිට දීලා ගැටලුවක් දීලා කොහොමද ඔයා මේ ගැටලුව විසඳන්න යන්නේ? කොහොමද ඔයා මේ ගැටලුව විසඳන්න යන්නේ? නැත්නම් විසඳන්න ඉන්නේ? How are you going to solve කියන්නේ විසඳනවට problem කියන්නේ ගැටලුව. ඔන්න එතකොට ඒ භාවිතයක් හරිය ඒ භාවිතය ගැන ඔයගොල්ලන්ට යම් අයිඩියා එකක් යන්න ඇති කොහොමද continuous present continuous භාවිත කරලා ඒ going to form එක යටතේ අපේ plan එක future plan එක කොහොමද කියන්නේ කියන එක. හරි යනවා අපි ඒකේ උදාහරණයක් බලමු. We can say our future plans with the continuous form using going to. I am going to sell this land. මම මේ ඉඩම විකුණන්නයි යන්නේ. They are going to launch a strike. ඔවුන් ගියත් කරන්නයි යන්නේ. launch කියන්නේ ගියත් කරනවට strike කියන්නේ වැඩ වර්ජනය. ඔවුන් වැඩ වර්ජනය ගියත් කරන්නයි යන්නේ. Is anybody going to help them to win the tournament? එතන බලන්න ක්‍රියාපද තුනක් ඒ වාක්‍යයේ අන්තර්ගත වෙනවා. කවුරු හරි උදව් කරන්නද යන්නේ ඔවුන්ට මොකටද to win the tournament. තරඟාවලිය දිනන්නට කවුරු හරි ඔවුන්ට තරඟාවලිය දිනන්නට උදව් කරන්නද යන්නේ. ඒකට උදව් කරනවා දිනනවා යනවා going to යන ඒ ෆෝම් එකත් එක්ක ක්‍රියාපද තුනක් ඒ වාක්‍යය අන්තර්ගතයි. Any of them aren't going to negative form එක තියෙනවා. Any of them aren't going to discuss with us about it. කවුරු ඔවුන්ගෙන් කවුරුවත් any of them කියන්නේ ඒකයි. ඔවුන්ගෙන් කිසිම කෙනෙක් ඒ ගැන අපිත් සමග සාකච්ඡා කරන්න යන්නේ නැහැ. සාකච්ඡා කරන්න නෙමෙයි ඉන්නේ. Are you going to buy a new vehicle? ඔයා අලුත් වාහනයක් මිලදී ගන්නද යන්නේ? Isn't he going to sue them? Sue sue කියන්නේ නඩු දානවට. ඔහු නඩු දාන්න නෙමෙයිද යන්නේ ඔවුන්ට. ඔහු ඔවුන්ට නඩු දාන්න නෙමෙයිද යන්නේ. What are you going to buy at the exhibition? ඔයා මොනවද ගන්න යන්නේ ප්‍රදර්ශනයේ? ප්‍රේයනුව ඔතනින් present continuous එක ඔයගලන්ට හොඳටම සාර්ථකවම හදාගන්න පුළුවන්. මේ භාවිත සියල්ලම සම්පූර්ණ වෙනවා. ඒ වගේම affirmative, interrogative, negative, negative interrogative කියන ආකාර හතරත් එක්ක. full ඔයගලන්ට ඒ අවස්ථාව හම්බ වෙනවා. මේක අපතේ වා ගන්න නැතුව හොඳටම මේක තව ප්‍රැක්ටිස් වෙන්න වීඩියෝස් බලන්න, tube එක උපයෝගී කරගන්න ඒ ඔක්කොමත් එක්ක හොඳ ප්‍රතිඵලයක් ඔයගලන්ට ලබා ගන්න පුළුවන් ඒ කොටස් වලට අදාළ. අපි ඊළඟට අපේ ඊළඟ ඩියුටි එකට යමු. තව ඩියුටි දෙකක් අපිට තියෙනවා අද ක්ලාස් එකේ කරන්න. එකක් තමයි ඊළඟ එක අපි රචනාව කරන කාලෙකින් ඒකෙත් මම ලියනවා ඔයගලත් එක්ක රචනාවක් the trip we went. ගොඩක් වෙලාවල මේ භාවිත දැනටත් ඇවිල්ලා තියෙන ඒ වගේම
ඉදිරියේදී අපිට ඒ කියලා හිතන්න පුළුවන් රචනාවක් තමයි මේ අද කරන්නේ. ඒක මම මේ දක්වා කරන්න නැතුව ගියේ සිම්පල් පාස්ට් වලින් තමයි මේක ගොඩක් භාවිතයන් අපිට එන්නේ. එතකොට සිම්පල් පාස්ට් වලින් ඒ කියන්නේ මේ චාරිකාව කියපු ගන්න මම කියපු චාරිකාව. a trip I went මම ඒකේ මාතෘකාව දාන්න a trip I went මම ගිය trip එක මම ගියපු චාරිකාව. ඒ මාතෘකාව යටතේ අපි කොහොමද අදහස් කීපයක් ගලපගන්නේ කියන එක මම ඕගොල්ලොත් එක්ක කතා කරනවා. ඒකට ඕගොල්ලන්ට පුළුවන් අනුපාඩු මොනවද කියනවා නම් තව හදාගන්න. තව කොටස් ඕගොල්ලෝ එකතු කරන්න මේකට. මේ විදිහටම වෙන්න ඕනේ නැහැ. පොඩි මොඩල් ආන්සර් එකක් තමයි මම දෙන්නේ හදන්නේ. හරි. මම මේක පටන් ගන්නවා. ට්‍රිප් එකක් යනකොට ඕගොල්ලෝ හැමතිස්සෙම ඔන්නේ තියාගන්න on දාන්න. I went on a trip to Noravia with a gang of my friends. With a gang of my friends. Last month කියන පුළුවන් last vacation කියලා කියන්න පුළුවන්. මේ වගේ sentence එක ගොඩක් වෙලාවට ඕගලන්ට ලැබෙන්නේ first part වල අවසානයේ. first part වල අන්තිමට තමයි මේ වගේ essay පොඩි essay එකක් short essay එකක් ඕගලන්ට ලැබෙන්නේ. මේක ඕගොල්ලෝ ගොඩක් මේකේ වැදගත්කම තමයි grammar ටික ඕගොල්ලෝ හරියට ලියන එකත් ඒ වගේම අර ඒකාකාරී වෙන්නේ නැතුව ඕනම essay එකකදී ඕගොල්ලෝ ඒකාකාරී වාක්‍ය රටාවක් හෝ ඒකාකාරී වචන ටිකක්ම භාවිත කරන්නේ නැතුව පොඩ්ඩක් වෙනස් grammar parts ටිකක් දාලා වෙනස් subjects ටිකක් වෙනස් වචන ටිකක් දාලා ඒක පොඩ්ඩක් අලංකාර කරන එක. හරි. ටිකක් beautiful වෙන්න ඕනේ. හරි නිර්මාණාත්මක creativity එකක් ඕගොල්ලන්ගේ තියෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම බලනවා ලකුණු දෙන්න. මුලින්ම වාක්‍ය ගන්නවා I went on a trip. දැන් ඒක වැදගත් ගොඩක් වැදගත් දැන් තමයි මෙන්න මේ හරි on දාන්න. මේක තමයි ගන්නවා. ඔයගොල්ලෝ වරද්දාගන්න ක්‍රම ඕක. On a trip to Noravia with a gang of my friends. Gang කියන්නේ කණ්ඩායම. Gang of my friends මගේ යාළු කණ්ඩායමක් එක්ක මම ගියා නොරේලියට චාරිකාවක් ගිය මාස. last month කියන එක last vacation කියලා දාන්න පුළුවන් last holidays කියලා දාන්න පුළුවන් ඕන එක. ඊළඟට මම මෙහෙම වාක්‍යයක් ගන්නවා we took දැන් බලන්න simple past යෙදෙන්නේ නැති I went ඊට පස්සේ මම දානවා we took ඒ කියන්නේ take කියන එකේ past tense එක බලන්න වාක්‍ය කොයි විදිහටද plan වෙන්නේ කියලා. we took the 5:45 train to Vadunda. At the Fort railway station. බලන්නේ වාක්‍යයේ we took අපි ගත්ත the 5:45 train. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් එහෙම ද දාන්න පුළුවන් ද අංකයක් ඉස්සරහ පිටින් මේ වෙලාවක් ඉස්සරහ පිටින් කියලා. එතන මම වෙලාවක් ඉස්සරහ පිටින් නෙමෙයිද දාලා තියෙන්නේ. අත් වශයෙන්ම ගත්තොත් මේ දුම්රියනේ මෙතන හඳුන්වලා තියෙන 5:45 train කියලා. ඒක හරියට අර දුම්රිය හඳුන්වන්න දාපු ඇඩ්ජෙක්ටිව් එකක් වගේ. අපි කියනවා නම් big train, small train, long train ඒ වගේමයි මෙතන 5:45 train. එතන වෙලාවක් නෙමෙයි සඳහන් වෙන්නේ දුම්රිය හැඳින්වීම සඳහා යොදා ගන්න ඇඩ්ජෙක්ටිව් එක. ඒ අනුව අපේ ගැටලුවක් නැහැ. we took the අපි ගත්ත 5:45 දුම්රිය to බදුල්ල. බදුල්ලට යන 5:45 දුම්රිය අපි ගත්තා. එන ගන්නවා කියන්නේ සල්ලි වලට ගන්නව නෙමෙයි. ඒක අපි ටිකට් එකක් අරගෙන ඒකට නැකලා කියන දාස ඒකෙන්නේ භාවිතයන් අඳුර ගන්න එකයි. හරි. එහෙම භාවිතයන් තමයි අපි ගන්නෙ. හරි. අපි ට්‍රේන් එකේ ගියා කියලා කියන්න ඕනේ නැහැ. we went by train කියන්න ඕනේ නැහැ. අපිට වෙනස් විදිහකට වෙන මානකින් ඒ වාක්‍ය අපිට කියන්න පුළුවන්. ඒකයි මම මේ රචනා ලියන එකේ ඕගලන්ට පුරු කරන්නේ. At the Fort railway station කියන්නේ කොටුව දුම්රිය ස්ථානය. ලංකාවේ නම් දැනගන්න ඕනේ දැන් යන කියන නම් වෙනස් වෙනවා.
පස්සේ මේ වාක්‍යයක් අරගෙන තියෙනවා the journey our journey කියන කොහොමද කියවන්න ගමන was very wonderful. The journey was very wonderful. After the Candy railway station. After the Candy railway station. මම මෙතනදී ගන්න වාක්‍ය අදහස් බලන්න. ඒතකොට එතෙන්දී මම සිම්පල් වාක්‍යයක් කරන්නේ නැහැ. දැන් ඒ වගේ අර වෙනස්කමක් ඩිෆරන්ස් එකක් තියෙන එකත් ඕගොල්ලන්ට වැදගත් වෙනවා. නැත්නම් මේ ළමයා දන්න සිම්පල් පාස් විතරයි කියලා හිතනවනේ. එහෙම නැහැ මම අදහස් කරන්නේ මෙතන be verbs වල අතීතය. The journey was very wonderful. wonderful. wonderful කියන්නේ පුදුම සාගතයි අපූර්වයි. ගොඩක් හැපි මොමන්ට් එකක් සතුටු සහිත පුදුමාකාර දෙයක්. අපි වන්ඩර්ෆුල් කියලා හරි. ගොඩක් අපූර්ව වුණා after the Candy railway station. සාමාන්‍යයෙන් බදුළු ට්‍රේන් එකේ අපි කියන්නේ අර නුවරට යන එකේ සාමාන්‍ය පරිසරයක්. එතනින් පස්සේ ගොඩක් අපේ ලංකාව තුළ ඒ වෙනම පරිසරයකට අපි ගමන් කරනවා වගේ වෙනවා. වෙනම රටකට ගමන් කරනවා වගේ ගොඩක් සිසිල් කාලුණයක් නේද? පරිසරයේ භූමිය වෙනස්, ලෑන්ඩ්ස්කේප් එක ඔක්කොම වෙනස්. ඉතින් ඒ නිසා Candy railway එකෙන් පස්සේ ගමන ගොඩක් අපූර්ව වුණා. ඉතා අපූර්ව වුණා කියන එකයි එතන ඒ වාක්‍යෙ තේරුම් ගන්න. ඊට පස්සේ මම පිළිදීමේ පාඩමේ සිටුේෂන් වල වාක්‍යයක් සඳහන් කරනවා මේ විදිහට there were high mountains beautiful villages and tea estates at both sides. අනබලේ වාක්‍යයේ වෙනස මොකක්ද දැනට ලියුව වාක්‍ය වලට අනුව එතන මම ගත්ත පිළිදීම. දැන් මේවා කලි වාක්‍යයේ ඇම්බිසවල was කියන එක B verb වල තියෙද්දි දැන් මම ගන්නවා පිළිදීම. කොටසක් there තිබුණා. මොනවද තිබුණේ? උස කඳු, beautiful villages ලස්සන ගම්මාන සහ tea estates. තේ වතු විශාල වත්තකට තමයි අපි estate එක කියන්නේ. ඒතකොට තේ වතු තිබ්බා both sides දෙපැත්තම. දුම්රිය දෙපැත්තම. ඊට පස්සේ it was very cold. ගොඩක් සීතල වුණා. බලමු කොහෙද සීතල වුණේ කියලා. It was very cold by the time we reached. By the time we reached to our end station. To our end station. පොඩි කමයක් දාලා මොකක්ද end station එක කියලා දෙකින් දානවා අපි නානු ඔය. නානුවෙන් තමයි බැස් මේගොල්ලෝ හරි ගිහිල්ලා. ඒතර එතන ගත්තා it was above ස්වභාවයේ be verbs වලම අතීත කාලයට යනවා. It was very cold. ගොඩක් සීතල වුණා. By the time we reached. අන්න එතන අදහස් වෙන්නේ තේරුම් වෙන්නේ මොකද්ද? අපි ළඟා වන වේලාව වන විට. To our end station. අපේ අවසන් නැවතුම. අන්තිම නැවතුම කියන්නේ පළවෙනි තැන කියන එක අපේ අවසන් නැවතුමට අපි ළඟා වන වේලාව වන විට. ඒ වාක්‍ය රටාව ඔබට තේරුම් ගන්නද? ඒ වෙනම ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ස්පීච් එක ලස්සන කරගන්නත් ඒ වගේම essay එකක් වගේ ලියනකොට ඒක ලස්සන කරගන්න. එහෙනම් ගොඩක් සීතල වුණා. අපි අපේ අවසාන නැවතුමට ළඟා වන වේලාව වන විට ඒ අවසාන නැවතුම අවසානයේ අපි දන්නවා නානුවේ එක ගැටලුවක් නැහැ නේද? ඊළඟට අපි all of us stay. I am a simple past. All of us stay. Take simple past.
at the relative of our friend. Friends home and the next day we visited Belmont and we visited the Gregory Lake. No, really, Gregory Lake, Hagala Park, and many other attractive places. Now, we will tani වාක්‍යයක්. හරි. මෙතන ඉඳලාම කිව්වේ තනි වාක්‍යයක් සම්බන්ධ කරලා. ඒ වගේ දීල වාක්‍ය දැන් ඕගොල්ලන්ට පැහැදිලිවම ලියා ගන්න පුළුවන් ඒක කියලා කියනවා. කිසිම ගැටලුවක් නැතුව. හැබැයි ඒකට හුරුවක් විතරයි අවශ්‍ය වෙන්නේ. All of us අපි හැමෝම stayed නැවතුණා. දැන් දීසික නැවතුණා at the relative of our friend's home. අපේ යාළුවෙකුගේ නෑදෑයෙකුගේ ගෙදර. හරි ඒතකොට යාළුවාගේ නෑදෑයා කියන එක මෙතෙන්ද නිකන් එනවා. ඒකයි මෙතෙන්දී s දාලා apostrophe s එක කොහොමද? And සහ the next day ඊළඟ දවසේ we visited. එතනින් මේ වාක්‍ය සම්බන්ධ කරලා අපි නැරඹුවා බෙගරිවිල පග්ගල උද්‍යානය සහ ගොඩක් තවත් බොහෝ ආකර්ෂණීය attractive කියන ආකර්ෂණීය ස්ථාන. ඊට පස්සේ අවසාන එක මම උඩින් ලියන්නම්. අඩාලා ඒක after antim vakya after we left there in the evening to take the night mail train. After we left there, පසුව අපි එහි හැර ආවා. ඒ කියන්නේ එහි හැර ආවා හැන්දෑවේ to take the night mail train. තාපිත කඳුම්දිය අල්ලා ගැනීම සඳහා අපි හැන්දෑවේ එහි හැර ආවා. ඒ ප්‍රදේශය හැරාවා කියන එක එතෙන්දී දානවා. ඒකෝර මෙතෙන්දී මේ වගේ රචනාවක් ඕගොල්ලන්ට පැහැදිලිවම දැන් ලියා ගන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා. මෙතන කිසිම තැනක් මම භාවිත කරලා නැහැ. ඕගොල්ලන්ට දැනට උගන්වපු නැති කොටසක්. සියලු දේ ඕගොල්ලන්ට කතා කරලා තියෙන්නේ මෙන්න මේ වගේ විශේෂ අවස්ථා ඕගොල්ලෝ ඉතින් මේ වගේ රචනා ලියලාම අවශ්‍ය වෙනවා අදාළ. අපි ළඟාවන වේලාව වන විට. ඊට පස්සේ all of us අපි හැමෝම. හරි. it was a relative of our friends home here. Many other okay වචන. It was at both sides දෙපැත්තෙන්. හරි wonderful. for train එක නම් train එක නම් කරනවා ඒ වගේ හරි දෙලා. ඔය වගේ දැන් ගොඩක් ඒ වගේ අර දැනින් දැනට තියෙන භාවිත ටික තමයි ඔයගොල්ලෝ හරියට රචනාවක් ලියනකොට දැනගන්න ඕනේ. ඒකට ඒව රචනාවක් ලියද්දි වගේම ස්පීච් එකට ඒ හැම දෙයකටම ඉංග්‍රීසි වල යූස් වලට ඔයගොල්ලන්ට අවශ්‍යයි. හරි එහෙනම් මේ රචනාවත් ඒ විදිහට ඔයගොල්ලෝ හදා ගන්න. ඊට පස්සේ අපි අවසාන අවස්ථාවට යනවා. අපේ අද ක්ලාස් එකේ අවසාන අවස්ථාව විදිහට අපි ගන්නවා vocabulary එක. අපේ හැමදාම අපි කතා කරන වචන මාලාව ඉගෙන ගන්න. අද මම දාලා තියෙන prepare කරන රචනාව ලියුවා වගේ මම දාලා තියෙන්නේ වචන ටික ගොඩක් මේ ගමන් වලට සම්බන්ධ වචන ටික. හරි. පළවෙනි පටන් ගන්න ගමන journey වලින් අපි මෙතන භාවිත කරා. හරි the journey was very wonderful කියන එක. ඒකේ journey පළවෙනි එක J O U R N E Y ගමන.
දෙවෙනි වචනේ පික්නික් එහෙම නැත්නම් ට්‍රිප්. මේ දෙකම එක තේරුමක් තියෙන්නේ විනෝද චාරිකාව කියන අදහස. ඊට පස්සේ තියෙනවා එක්ස්පෙඩිෂන්. එක්ස්පෙඩිෂන් ගවේෂණය. ගවේෂණය හරි. ඊළඟට ඩෙස්ටිනේෂන් අවසන් නැවතුම කියන එක හරි. අපේ ගමනාන්තය කියලා අපි කියන්නේ. ගමනාන්තය තමයි ඩෙස්ටිනේෂන් හරි. මෙතන අපි ඒ වගේ එකක් හම්බුණා එන්ඩ් ස්ටේෂන් කියලා. වඩාවත් තේරුම තමයි ගමනාන්තය ඩෙස්ටිනේෂන්. ඊළඟට ඇඩ්වෙන්චර් අත්දැකීම. voyage මුහුදු ගමන. මුහුදු ගමන තමයි voyage කියලා කියන්නේ. sailor යාත්‍රිකයා. passenger මගියා. visitor නරඹන්න. itinerary කියලා කියන මේක සමහර අපලට શબ્ද වෙනවා. itinerary එහෙම නැත්නම් itinerary. ඒ කියන්නේ අර වගේම තේරුමක් ගමන නැත්නම් ගවේෂණය වගේ අදහසක් එතන එන්නේ. හරි. එහෙනම් ඔන්න එතකොට මේ වචන ටික හරි තේරුම් කියලා හරි. ඔයගොල්ලෝ ඊට පස්සේ දැන් අද දවස් තුල අපි සම්පූර්ණ කරා එතකොට ලොකු ප්‍රමාණයක් විශේෂයෙන් present continuous වල. ඒක තමයි විශේෂම දේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන අද ඒකේ අනිත් පැත්තකට නමුත් present continuous වල ඒ affirmative negative interrogative ඒ පාවිච්චි කරලා වගේම ඒකේ වෙනම මම ඊට පස්සේ භාවිතා දෙකක් කතා කරා near future definite actions වලට කොහොමද present continuous form එක භාවිතා කරන්න කියන එක සහ ඒ වගේම අපේ future plans වලට going to form එක දාලා future plan එකක් කියන්නේ present continuous ගන්න කොහොමද කියලා. එතනත් present continuous කියන පැහැදිලිවම am is like going to form. ඒ අනුව ඒ අවස්ථා දෙකෙන්ම present continuous එකේ භාවිත වෙනවා. ඊට පස්සේ අපි රචනාවට ආවා. මේ රචනාවේ ගැට ඒ කියන්නේ මොනවාරි ඕගොල්ලන්ට දැන් රචනාවක් ලියනකොට ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව දැන් මෙතෙන්දී ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ හදාගන්න. හරි? සහ මේ දැන් මේකේ වචන ටික ගත්තොත් දැන් ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට උඩින් මෙන්නේ 75 words 50 75 අතර වචන ප්‍රමාණයක් තමයි ලියන්න කියලා ඉන්නේ ෆස්ට් පාර්ට් එකේ අවසාන ප්‍රශ්නෙට මේ වගේ එකක් ආවා. දැන් මෙතන තියෙනවා අපිට සෑහෙන වචන ගණන්. අපි ආසන්න විදිහට ගණන් කරලා බලුවොත් 3යි 6යි 9යි 12ක් වගේ තියෙනවා පේජ් 12 එක පේජ් එකක තියෙන වචන ආසන්නව 9ක් වගේ. නම් 12 9 කීයද කියලා නේද? 100කට එහා පැත්තේ මේකේ තියෙනවා කොහොමද? මෙතන වචන 100කට වඩා තියෙනවා. ඒ නිසා හොඳ රචනාවක් ඕගොල්ලන් මේක හොඳට ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. තව ඕගොල්ලන් තරම් දේවල් ඕගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. මේ විදිහට වෙනස් ආකාර වලින් දැන් ඕගොල්ලෝ ඉගෙන ගන්න තියෙන ටිකෙන් සෑහෙන වැඩක් ගන්න පුළුවන් කියන එක තමයි මෙතෙන්දී පෙන්නන්නේ. අවසාන වශයෙන් අපි vocabulary එක වචන මාලාව හැමදාම වගේ සාකච්ඡා කරා. ඒකත් ඔයගොල්ලෝ ප්‍රෙෆර් කරන්න අවශ්‍ය දේවල් ටික හදන්න. හරි එහෙනම් අපි ඊළඟ day 15 වලින් හම්බ වෙනකම් දෙන්නටම good bye.